ආයුබෝවන් දුවල පුතාලට අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි විදුලි උපකරණ වල ජවය හා ශක්තිය කියන පාඩමේ තුන්වෙනි පාඩම. ඔබට පේනවා මගේ පිටුපස පවතින චිත්‍රයක්. ඒ චිත්‍රය ඔබේ කුඩා කාලයේ සමහරලාට පාසල් ගිය සිද්ධීන් මතක් වෙනවා ඇති. මෙවැනි අධික වර්ෂාවක් තියෙන අවස්ථාවකදී පරිසරයේදී සමහරලාට තමගේ සහෝදරයෙක් එක්ක හරි සහෝදරියක් එක්ක හරි ඒ වැස්සා මුවා වීම සඳහා ඔබ යම්කිසි ස්ථානයකට ගමන් කළා ඔබ දකිනවා. අතර අධික වර්ෂාවක් තියෙන අවස්ථාවකදී අපට අහසේ විදුලි කෙටීම් දකින්න පුළුවන්කම තියෙනවා. අධික වර්ෂාවත් එක්ක අකුණු ආස්ථාවක් දකින්න පුළුවන් වෙනවා. සමහරට ඔබ පාසල් වල ගෙදරට එනකොට ගෙදර ඒ විදුලිය විසන්ධි වීමක් සංධි වීමක් වශයෙන් නිරන්තරයෙන් ලයිට් වල ආලෝකයේ සෙලවෙන ගතියක් බ්ලින්ක් වෙන ස්වභාවයක් ඇති වෙන ඔබ දැකලා තියෙනවා. සමහර අවස්ථාවලදී කලාතුරකින් සමහරට නිවසේ ඇති බල්බයක් පිපිරි යන අවස්ථාවක් ඔබ දැකලා තියෙනවා. ඒතර මෙවැනි සිද්ධීන් මේ ගෘහ පරිපථයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අද අපි පාඩමේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද අපි ආරම්භ කරන්නේ විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය කියන කොටසේ ගෘහ පරිපථ කියන කොටස. ඒ නිසා ඒ ගෘහ විද්‍යුත් පරිපථය පිළිබඳ ආරම්භක කොටස තමයි අද ආරම්භ කරන්නේ. ඒ කියන්නේ ඔබේ විෂය නිර්දේශයේ තියෙන ඒ පාඩමේ තියෙන දෙවෙනි ඒකකයේ විදිහට අපි සලකනවා. ගෘහ විද්‍යුත් පරිපථය ගැන කතා කරද්දී දුලපතාලා සියලු දෙනාම දන්නවා අපි කවුරුත් නිරන්තරයෙන් අපේ නිවෙස්වල පරිහරණය කරන පරිපථයක් විදිහට තමයි අපි ගෘහ විද්‍යුත් පරිපථය සලකන්නේ. දැන් ඔබට මතක ඇති කියලා හිතනවා මම පසුගිය පාඩමේදී කරපු ජල විදුලි උත්පාදනය කියන කොටස දුලපතාලට මතක ඇති. අපි පොඩි මතක් කිරීමක් කරගත්තොත් ආසන්න වශයෙන් මේ පාඩම ඉදිරියට ගෙන යාම සඳහා ජල විදුලි උත්පාදනයේදී ඔබට මතකයි මුලින් මේ ජලයේ තියෙන විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙලා එමගින් තලබඹරේ කරකැවිලා ඊට පස්සේ විද්‍යුත් ශක්තිය ලැබෙන බව අපි පහුගිය පාඩමකදී කතා කළා. එතකොට මේ කතා කිරීම අපි පිළිවෙලින් සඳහන් කළොත් අපිට පේනවා දැන් මුලින්ම ඒ ජල විදුලි උත්පාදනයේදී ජල විදුලි බලාගාරයක ඒ ක්‍රියාත්මක කරන ටර්බයින් එකක් කොයි විදිහට වැඩ කරන්නේ කියන එක. ඒ ටර්බයින් එක කොච්චර විද්‍යුත් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද, ඒක සම්ප්‍රේෂණයේදී කොච්චර ප්‍රමාණයක් බෙදා හරිනවද, කොච්චර ප්‍රමාණයකට අඩු කරනවද, වැඩි කරනවද කියන කතාව අපි පහුගිය කතාවත් එක්ක කතා කළා. ඊට පස්සේ ඒක අපි පරිණාමකයක් දක්වා ගෙනල්ලා ඒ පරිණාමකෙන් ඒ විදුලි ප්‍රමාණය අධි වෝල්ටීතාවයක් බවට පරිවර්තනය කිරීම සඳහා වැඩි කිරීමක් කරනවා. ඒ වැඩි කිරීමත් සමග ඊට පස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශ කරා මේක බෙදා හැරීමක් සිදු කරන බව අපි දන්නවා. ඒ බෙදා හැරීමේදී අපි භාවිතා කරනවා විශේෂම ජාලක සම්ප්‍රේෂණ පද්ධතියක්. ඒක අපි කියනවා ග්‍රිඩ් සම්ප්‍රේෂණයක් කියලා. ඒ ග්‍රිඩ් සම්ප්‍රේෂණ පද්ධතියත් සමග මේ විදුලිය බෙදා හැරීම සිදු වෙන ආකාරය අපි පහුගිය පාඩමේදී කතා කළා. ඒ සම්ප්‍රේෂණය කිරීමේදී දුලපතාලට මතක ඇති කිලෝවෝල්ට් 132ක් එහෙම නැත්නම් වෝල්ට් 1,32,000ක් 220ක් කිලෝවෝල්ට් ඒ කියන්නේ 2,20,000ක් වෝල්ට් ඒ වගේ අධික වෝල්ටීයතාවයන්ට නැංවීම මගින් ඒ විදුලිය දිවින පුරා බෙදහැරීමක් කරන බව අපි කතා කිරීමක් කළා. ඒතර ඒ සමගම අපි පැහැදිලි කිරීමක් කළා මේ බෙදාහැරීමේදී උපපොළවල් කියන විශේෂ ස්ථානවලට ගෙනල්ලා ඒක අවකර පරිණාමකයක් කරා ඊ타මාත්ම අවමාගයකට පරිවර්තනය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශ කරා බෙදාහැරීම ඒ ජාල උපපොළවල් වලදී කිලෝවෝල්ට් 33ක් කිලෝවෝල්ට් 22ක් වගේ අගයක් සඳහා මේ විදුලිය අවකරණය කිරීමක් කළා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේක අපේ නිවෙස් යාබදව තියෙන පරිපථයක් කරා මේක ගෙනල්ලා ඒ නිවෙස් යාබද පරිපථයේ ආශ්‍රිත තියෙන 3310 කියන අපි කියන සාමාන්‍යයෙන් විදුලි රැහන් හරහා මේක අපේ නිවස දක්වා ගෙනෙනකොට අවසානයේදී නිවසක පවතින ආසන්න වෝල්ටීයතාවය වෙන වෝල්ට් 230 දක්වා මේක අවකරණය කිරීමක් කළා. ඒ නිවස් පරිපථය කරා මේක රැගෙන එන බව අපි පහුගිය පාඩමත් එක්ක කතා කළා. අද අපි උත්සාහ කරනවා ඒ 220ක් 240ක විතර වෝල්ටීයතාවයක් සහිත අපේ නිවසේ කතාව ඔබ වෙතට ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් අපි මේක නිවසට ඇතුළත් වුණොත් අපි මේ කතාවේ විදුලිය ගමන් කිරීම ඒ නිවෙස් පරිපථය තුළ කොහොමද මේක සිදුවන්නේ කියන එක පැහැදිලි කිරීම තමයි අද පාඩමේ පරමාර්ථය වෙන්නේ. එහෙනම් දැන් ඔබට පේනවා නිවසක්. ඒ නිවසට මේ විදුලිය ඇතුල් වෙන ආකාරය. ඒක වෝල්ට් 240ක හර්ට්ස් 50ක ප්‍රත්‍යාවර්ත ධාරාවක් වශයෙන් තමයි අපේ නිවෙස් වලට මේක ඇතුල් වීම සිදු වෙන්නේ. දැන් එහෙනම් මේ අපේ නිවසට මේක
ඇතුල් වුණාට පස්සේ නිවස අභ්‍යන්තරයේ කොහොමද මේ පරිපථය තුළ විදුලි ධාරාව ගලන්නේ, කොයි විදිහටද මේ උපකරණ ක්‍රියාත්මක වෙන්නේ ආදී වශයෙන් අපි මේ මෙතන සිට පාඩමේ ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු ගෘහ පරිපථයට, නිවස ආශ්‍රිත පරිපථයට මේ විදුලිය ඇතුල් වුණාට පස්සේ ඒ විදුලිය කොයි විදිහටද මේ ගෘහ පරිපථය තුළ හැසිරෙන්නේ. ඒ කියන්නේ ගෘහ පරිපථයේ තියෙන මේ ආශ්චර්යය අපි අත්විඳින්න මේ කොටසත් සමග උත්සාහ කරනවා. අපි බලමු. ඔබට මතකයි මම පාඩම ආරම්භයේදී මේ දර්ශන පෙළක් දැක්කා. විදුලි කැටීමක්, ඒකෙම නිවසේ විදුලිය මේ වගේ සැලවීමක්, උපකරණයක බිඳී යාමක්, පිපිරී යාමක්. ඒතර මේ සියලු ගැටලු මේවා කොහොමද සිදුවෙන්නේ, ඇයි මේ වගේ දෙයක් වෙන්නේ කියන එක අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සිද්ධීන් ටික අධ්‍යයනය කරන්න තමයි අපි අද ගෘහ පරිපථය පිළිබඳ කතා කිරීම කරන්නේ. හොඳයි. මේ ගෘහ පරිපථය ගත්තහම මේ ගෘහ පරිපථයේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ විදුලි රැහන්, පාරේ තියෙන විදුලි රැහනකින් අපේ නිවසක් කරා මේ විදුලිය එන්නේ කොහොමද කියන එක. ඒ විදුලිය එනකොට අපිට ඊටාම වැදගත් වෙනවා මෙතන තියෙන මේ රැහන. මේ රැහන අපි කියන්නේ ඒ ප්‍රාදේශීය සැපයුමේ තියෙන විදුලි රැහනක් විදිහට අපි මේක හඳුන්වන්නේ. ඒ විදුලි රැහන බෙදා හැරීමේ රැහනක් විදිහට හඳුන්වනවා. ඒක ලංකා විදුලි බල මණ්ඩලයෙන් තමයි ඒක ලබා දෙන්නේ. ඊට පස්සේ බෙදා හැරීමේ රැහනෙන් පස්සේ අපේ නිවෙස්ට අරගෙන එනවා තව විදුලි රැහනක්. අපේ විදුලි රැහන හඳුන්වා දෙනවා මේ සේවා රැහන කියලා තමයි අපි ඒක හඳුන්වා දෙන්නේ. ආන්නේ සේවා රැහනක් අපේ ගෙදරට ආවට පස්සේ ඒ සේවා රැහන කොහොමද අපේ ගෘහ පරිපථයට ඇතුල් වෙන්නේ කියන එක අපි මෙතන සිට බලමු. දැන් ඒ ඇතුල් වෙන සේවා රැහනේ ස්වභාවය කොයි වගේද කියන එක පැහැදිලි කිරීම සඳහා අපි උත්සාහ කරනවා. දැන් මාතේ දකින්න පුළුවන් වෙන ඔබට කුඩා ඒ බාහිරයක් සේවා රැහනක්. ඒ සේවා රැහනක අපිට දකින්න පුළුවන්කම තියෙනවා නිල් පාට කම්බියක් සහ දුඹුරු පාට කම්බියක්. මේ නිල් කම්බියට අපි කියනවා උදාසීන කම්බියක් කියලා. මේකට අපි කියනවා සජීව වෛරය කියලා. ඒතර අපි ඒක සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කිව්වොත් ලයිව් සහ නියුට්‍රල් කියලා පාවිච්චි කරනවා. මෙන්න මේ වයස් දෙක තමයි සේවා රැහනක් විදියට අපේ නිවසක් කරා පැමිණීම සිදු වෙන්නේ. එතකොට ඒ ලැබෙන රැහනින් ලබා ගන්නා විදුලිය නිවෙස් පරිපථයට ඇතුල් වුණාට පස්සේ ඒ සේවා රැහන කොයි වගේද කියලා අපි බැලුවොත්, අධ්‍යයනය කරලා බැලුවොත් ඒ සේවා රැහනේ අභ්‍යන්තරයේ දකින්න පුළුවන් ඉන්නේ ඇලුමිනියම් කම්බි තමයි දකින්න පුළුවන් ඉන්නේ. ඒතර විවිධ සේවා රැහන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒතර එයාගේ අර මාසන්දි කලින් සඳහන් කළ මේ දුඹුරු පාට එක සජීව රැහන, ඊගාට උදාසීන රැහන ආදී වශයෙන් මේ රැහන් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒතකොට ඒ සේවා රැහනක ලබාගත්තා වූ විදුලිය ඊළඟට අපේ නිවසේ ඇතුල් වෙන ප්‍රධාන කොටස් දෙක තමයි නිවස් පරිපථයේ මේ බාහිරින් දකින්න පුළුවන් වෙන ව්‍යුහය. මේක අපි ගොඩක් වෙලාට තියෙන්නේ නිවසක පිටත බිත්තිය තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ පිටත බිත්තිය දකින්න පුළුවන් වෙන කොටස් දෙක අධ්‍යයනය කළොත් එක් කොටසක් අපි හඳුන්වා දෙනවා අධිධාරා පරිපථ බිඳිනේ විදිහට. අනිත් එක අපි හඳුන්වා දෙනවා අපි කවුරුත් හොඳින් අඳුරන ගෙදරක තියෙන විදුලි මීටරය කියන කොටස තමයි අපි ඊළඟ කොටස විදිහට හඳුන්වා දෙන්නේ. අපි මේ කොටස් දෙක කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මෙතන සිට ඉදිරියට අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු ඒ අධිධාරා පරිපථ බිඳිනේ කියන එක සහ විදුලි මීටරය කියන එක කොයි විදිහට සම්බන්ධ වෙන්නේ කියලා. දැන් ඔබට පේන මේ අධිධාරා පරිපථ බිඳිනයක්. ඒතර මේක සාමාන්‍යයෙන් ඔරොත්තු දෙන්නේ ඇම්පියර් 40ක පමණ ධාරාවකට. අපිට මේ අධිධාරා පරිපථ බිඳිනයක් මෙන්න මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. මේ තින්නේ අධිධාරා පරිපථ බිඳිනයක්. ඒතර මේක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන උපකරණයක් වශයෙන් තමයි තියෙන්නේ. මේකේ අයිතිය සම්පූර්ණ විදුලි බල මණ්ඩලය හා සතුව තියෙන්නේ. මේක උඩහට දාලා තිබ්බට පස්සේ සාමාන්‍ය නිවසට විදුලිය ලැබෙනවා. හදිසි අවස්ථාවකදී ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් આવොත් මෙහා පහළට විසන්දු වීමක් නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා නම් ඕෆ් වීමක් සිදුවීම වෙනවා. එතකොට මේක ඊටාම අත්‍යවශ්‍ය උපකරණයක් නිවසට. ඒක අපි හඳුන්වනවා ආරක්ෂක උපාංගයක් විදිහට තමයි අපි ඒක හඳුන්වා දෙන්නේ නිවසක. ඒතර ඒ උපකරණයෙන් පස්සේ අපිට ඇතුල් වෙන්නේ නිවසේ ඊළඟ උපකරණය තමයි විදුලි මීටරය. ඒතර මේ විදුලි මීටරයත් අයිති වෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට. ඒතර මේ උපකරණ දෙක අපේ නිවසේ බිත්තියේ තිබුණට මේකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට. ඒතර මේකේ තියෙන යම් යම් කිසිම දෙයක් අපි කියනවා නැවත සකස් කිරීම, ඒ කියන්නේ රෙපෙයා කිරීම කියලා අපි කියනවා. එවැනි කිසිම කටයුත්තක් අපිට පාරිභෝගිකයින් විදිහට කරන්න කිසිම අයිතියක් නැහැ නිවසක. මොකද ඒකේ අයිතිය තනිකරම තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට. ඉතින් ඒ නිසා අපි බලමු මේ එක් උපකරණය මේ අධිධාරා පරිපථ බිඳිනේ කොයි විදිහටද හැසිරෙන්නේ කියන එක. දැන් ඔබට පේනවා මේ අධිධාරා පරිපථ බිඳිනයක්.
එතකොට මේ පරිපත බිඳිනේ ඇම්පියර් 40යි කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ නිවසකට වර්තමාන නිවසකට සීමා කරලා දීලා තියෙන උපරිම ධාරාව තමයි ඇම්පියර් 40. ඒ කියන්නේ ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ආවොත් නිවසට ඒ නිවසේ තියෙන පරිපතේ තියෙන කම්බි අධිකව රත් වෙනවා. ඒ රත් වීම නිසා නිවස තුළ ගිනි ගැනීමක් වැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන් නිසා මේකේ හැම වෙලාවෙම ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ආවොත් හැම වෙලාවෙම එයා විසන්ධි වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා නිවසට සැපේන මේ විදුලි ධාරාවේ විශේෂම වැදගත් දෙයක් තමයි මෙහා ගමන් කරන්නේ අර මා කලින් පෙන්නපු රතු පාට විදුලි රැහැන විතරයි. ඒ කියන්නේ සජීව රැහැන කියලා අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ එයා තුලින් තමයි විදුලිය නිවසට ඇතුල් වෙන්නේ. ඒ රැහැන පමණයි මෙහා හරහා ගමන් කිරීම සිදු වෙන්නේ. ඒකත් විශේෂ දෙයක් විදිහට දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. ඒක ඉතා වැදගත්. එහෙනම් සජීව රැහැන පමණක් ගමන් කරන එක උපකරණයක් ලෙස අධිධාරා පරිපත බිඳිනේ අපට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර මෙයා ඇම්පියර් 40කට වඩා වැඩි ධාරාවක් නිවසට ආවොත් එයාට පුළුවන් ඒක කපා හරින්න. ඒ කියන්නේ සංක්‍රීයව මෙයා විසන්ධි වෙනවා. විසන්ධි වෙලා අපේ ගෘහ පරිපතය ආරක්ෂා කිරීම කළා දෙනවා. එතකොට මේ උපකරණය නිවසක එතකොට අත්‍යවශ්‍ය උපකරණයක්. අත්‍යවශ්‍යම කියනවා නම් නිවසක තියෙන ප්‍රධානතම ආරක්ෂක උපාංගය ලෙස මේක හඳුන්වන්න පුළුවන්. ඒක හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒක විදුලි බල මණ්ඩලය විසින් නිරන්තරයෙන් අපි දැන්වීමක් දුන්නොත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා වගේ දෙයක් ඒගොල්ලෝ ඇවිල්ලා ඒක අයින් කරලා අලුත් එකක් අපට නොමිලේ සවි කරලා දීලා යනවා. ඊළඟට අපි ගත්තාම නිවසක මේ උපකරණයෙන් පස්සේ නිවසක ඊළඟට වැදගත් වෙන උපකරණය තමයි සේවා මීටරය. දැන් ඔබට මේ දර්ශනයත් එක්ක පේන්නේ ඒ අධිධාරා පරිපත බිඳිනයක් ස්වංක්‍රීයව විසන්ධි වෙන හැටි. ඒ ස්වංක්‍රීය විසන්ධි වුණාට පස්සේ අපිට ඒක නැවත සංධි කිරීම කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් නිරන්තරයෙන් පල්ලෙහාට වැටෙනවා කියන්නේ ඒකේ යම්කිසි නිවසේ අභ්‍යන්තර පරිපතේ යම්කිසි හානියක් තියෙන මොන හරි ඒ නිසා අපි ඒක විදුලි බල මණ්ඩලයට දැන්වීම කරන්න ඕනේ. ඉතින් මෙතනින් පස්සේ අපි විදුලි බල මණ්ඩලයේ ඊළඟ අයිතිය තියෙන උපකරණයට ඇතුල් වෙනවා. ඒ තමයි අපි කතා කරන සේවා මීටරය කියන එක. ඒතර සේවා මීටරය පාවිච්චි කරන්නේ අපිට මාස්පතා ලබා දෙන විදුලි බිල ලබා දෙන්න. ඒ කියන්නේ අපි කොච්චර පරිභෝජනය කරනවද විදුලිය. ඒ පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය මත අපට යම්කිසි ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා. අන්නේ ගෙවීම සඳහා තමයි මේ විදුලි මීටරය පාවිච්චි වෙන්නේ. එතකොට විදුලි මීටරයක් ගැන අධ්‍යයනය කරද්දී මම හිතන්නේ දුවල පුතාලට පහසුවෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන් උපකරණයක් තමයි විදුලි මීටරය. මොකද හේතුව මේ විදුලි මීටරයක් අපිට කිසිම කරදරයක් නැතුව බාහිරින් දැකීමේ හැකියාවක් තියෙනවා. අපි පොඩි ආසන්න දර්ශනයක් මෙයාගේ පෙන්눔 කරන දැන් ස්ක්‍රීන් එකේ භාවිතා වෙන විදුලි ප්‍රමාණය මැනීම සඳහා පාවිච්චි කරන ඒකකයක්. ඒතර මේ ඒකකය කිලෝවොට් පැය. ඒතර මම ගුරු වෘත්තියේදී දැකලා තියෙන දෙයක් තමයි සමහර විටක දූලා පුතාලා හදිස්සි වෙලා අර ගොඩාක් භෞතික විද්‍යා ඒකක අපි ප්‍රකාශ කරන්නේ පැයට කිලෝවොට් ඒ වගේ ආගයක්. ඒ නිසා ඒක එන්නෙම ලියන අවස්ථාවක් සමහරවල්ලාට දැකලා තියෙනවා. ඒ නිසා විභාගෙදී මතක තියාගන්න ඕනි මේක පැයට කිලෝවොට් නෙමෙයි කිලෝවොට් පැය විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඒක විශේෂ මතකයක් විදිහට ඔබ තියාගනි කියලා මම විශ්වාස කරනවා. අපි පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය සටහන් කිරීම තමයි මෙමගින් සිදු කිරීම කරන්නේ. එහෙනම් අපි මේ විදුලි මීටරයේ ආසන්න දර්ශනයක් ගත්තොත් දැන් විදුලි මීටරයේ ඔබට පේනවා මෙතන ඒ භාවිතා කරන විදුලි ප්‍රමාණය සටහන් කිරීම සඳහා ස්වංක්‍රීයව කැරකෙන මීටරයක් පවතිනවා. ඒක කැරකෙන හැටි කොහොමද කියලා අපිට පොඩ්ඩක් අධ්‍යයනය කළොත් ඔබට පේනවා මේ තියෙන එයා කැරකෙන හැටි. ඔක ලං වෙලා බැලුවම හොඳින් පේනවා ඔබට. එයා භ්‍රමණය වීමක් සිදු වෙනවා. ඊට පස්සේ ඒ භ්‍රමණය වීමත් සමගම එයාගේ මෙන්න මේ කුඩා කොටස් ටික ගමන් කරනවා කුඩා මීටරේ. ඊට කුඩාත්මක සංඛ්‍යාව විදියට. ඊට පස්සේ තමයි ඒක විශාල අගයන් ලෙස මෙසේ ගමන් කිරීම සිදු වෙන්නේ. එතකොට මේ පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය මනින ඒකකය මෙතන තියෙනවා කිලෝවොට් පැය. එහෙනම් ඔබට පැහැදිලි කිලෝවොට් පැය වලින් ඒකකය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ අපේ ශ්‍රී ලංකාවේ නිවසකට සපයන විදුලි ධාරාව සංඛ්‍යාතයේ 50 හර්ට්ස් වන විදුලි ධාරාවක්. ඒ සංඛ්‍යාතයේ 50 හර්ට්ස් කියන්නේ ඒ විදුලි ධාරාව අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත ගණයට අයිති විදුලි ධාරාවක් කියලා. ඒක විදුලි මීටරයකට සමහර වෙලාවට සටහන් කරලා තියෙනවා. ඒ ප්‍රත්‍යාවර්ත සලකුණ මෙන්න මේ ආකාරයට. ඉතින් ඒ නිසා සාමාන්‍ය මීටරයක ගත්තාම ඒකේ තියෙන view එක පෙනීම මෙන්න මේ ආකාරයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බලමු ඒ පරිභෝජනය කරන විදුලි ඒකකයක් කොච්චර ප්‍රමාණයක්ද කියලා. මම හිතන්නේ දොළ පුතාලා සමහරට පුදුම වෙන්නත් පුළුවන් මේ ඒකකයේ ප්‍රමාණය දකිනකොට. දැන් නිවසක භාවිතා කරන විදුලි
අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ යුනිට් එකක් කියලා. ඒ යුනිට් එකක් කියන එක කොච්චරක්ද කියන එක මෙතනින් බලා ගන්නකොට සමහරලාට අපිට ඕක ශක්තියට පරිවර්තනය කරහොත් දැන් අපි ප්‍රායෝගික ජීවිතේ තමයි යුනිට් කියලා කියන්නේ. ඒකකයක් කියලා කියන්නේ. ඕක අපි ශක්තියට පරිවර්තනය කළොත් ශක්තිමන් ඒකකේ මොකද්ද? දුලපතල දන්නවා ශක්තිමන් ඉන්නේ ජූල් වලින්. වර්තමාන අන්තර්ජාතික ඒකකයේ ජූල්. අන්නේ ජූල් ඒකකයට මේක පරිවර්තනය කළොත් ඒක අතිවිශාල ගාණක්. අපි පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ 1 යුනිට් එකක් කිලෝවොට් පැය වලින් කොච්චරක්ද කියන එක අපි අධ්‍යයනය කරලා බලමු. එහෙනම් එක කියන එක අදහස් කරන්නේ එක ඉලක්කම. කිලෝ කියන්නේ 1000. එතකොට අපිට ඒක පෙන්වන්න පුළුවන්. කිලෝ එකක් කියන්නේ 1000ක්. එතකොට වොට් එකක් කියලා අපි ඉදිරිපත් කරනවා. තප්පරයට ජූල් එකක් කියලා. එහෙනම් වොට් එකක් කියන්නේ තප්පරයට ජූල් එකක්. කිලෝ කියන්නේ 1000ක්. පැයක් කියන්නේ තප්පර වලින් ගත්තොත් තප්පර 3600ක්. එතකොට මේ සමස්තය එකට ගුණ වුණාට පස්සේ තප්පර වලින් අරක ගුණ වුණාට පස්සේ මේ S කියන ධන දර්ශකයට S ඍණ එක කියන දර්ශකය ඉවත් වුණාට පස්සේ යුනිට් එකක ශක්තියේ අගය අපට ලැබෙනවා. මේ ටික ගුණ වුණාට පස්සේ මෙන්න මෙච්චර ප්‍රමාණයක්. අපි බලමු කොච්චරද කියලා ඔබට පේනවා. ඉතා විශාල අගයක්. 36 ලක්ෂයක් විතර ප්‍රමාණයක් ජූල් 36 ලක්ෂයක ප්‍රමාණයක් අපට හඳුනා දෙන්න පුළුවන්. මේක විදුලි ඒකකයක් විදිහට අපට හඳුන්වා දීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අපි විදුලි ඒකකයක් ඒ ආකාරයෙන් ප්‍රමාණාත්මක කරද්දී අපට පැහැදිලි වෙනවා මේ විදුලි මීටරය අයිතියත් ලංකා විදුලි බල මණ්ඩලයට තියෙන්නේ. ඒතර විදුලි බල මණ්ඩලය විසින් මාසිකව මේක පරිභෝජනය කළාට පස්සේ අපට ඒකට බිල්පතක් එවනවා. ඒ බිල්පත අනුව අපි ඒ අදාළ මුදල මාසික පරිභෝජනයේ මුදල ගෙවීම සිදු කිරීම කරනවා. එහෙනම් ඒ විදුලි මීටරය සහ අධිධාරා පරිපත බෙදිනේ එකිනෙකට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. ඔබට මා කලින් කිව්ව මතක ඇති සාමාන්‍යයෙන් සජීව කම්බිය පමණයි මේ අධිධාර පරිපත බෙදිනේ හරහා සම්බන්ධ වීම සිදු වෙන්නේ. සජීව කම්බිය විතරයි. උදාසීන කම්බිය පිටින් යන්නේ. ඒ කම්බි දෙකම විදුලි මීටරය හරහා ගමන් කිරීමක් සිදු වෙනවා. එහෙනම් අධිධාරා පරිපත බෙදිනේ තුලින් ගමන් කරන්නේ සජීව කම්බිය පමණයි. ඒ නිසා අපි මේ අධිධාරා පරිපත බෙදිනේ සාමාන්‍යයෙන් ඔබ සටහනක කියනකොට දකි තනි ද්‍රව ස්විච්යක්. one polar switch කියලා කියන එක ඉංග්‍රීසි වලින් තනි ද්‍රව ස්විච්යක් විදිහට භාවිතා කරනවා. ඒකේ උදාසීන කම්බිය පිටින් ගමන් කරන්නේ. හේතුව තමයි මේ සජීව රැහන හරහා තමයි විදුලි ධාරාව අපේ නිවෙස වෙත ලැබෙන්නේ. ඇම්පියර් 40ක උපරිමයකට යටත්ව අපිට ලැබීම සිදු වෙනවා. එහෙනම් අපි බලමු මේ උපකරණය. ඒ කියන්නේ දැන් මේක තියෙන්නේ ගෙදර බිත්තියෙන් පිට. එතන බිත්තියෙන් පිටට ගියාට පස්සේ ඒක ඇතුළට ගියාට පස්සේ මේක අපේ නිවෙස් අභ්‍යන්තර පරිපතයට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් මේ විදුලි රැහන් භාවිතා කිරීමේදී අතීතයේදී භාවිතා කළ රැහන් වල වර්ණය තිබෙන්නේ කළු සහ රතු. දැන් ක්‍රමානුකූලව මේක අන්තර්ජාතික සම්මත වර්ණ ක්‍රමයට මේක එනවා. අපි ඒ අන්තර්ජාතික සම්මත වර්ණ ක්‍රමය ඔබට මතක ඇති මම කලින් පෙන්නුවා. මේ තියෙන්නේ සම්මත වර්ණ දෙක ලා නිල් පාට සහ දුඹුරු පාට. මේ වර්ණ දෙක තමයි අන්තර්ජාතික සම්මත වර්ණ විදිහට අපි සලකන්නේ. අතීතයේදී පාවිච්චි කළ රතු සහ කළු දැන් ඒක පාවිච්චි වෙන්නේ නැතුව දැන් වර්තමානයේදී මේ සඳහා භාවිතා කරනවා මේ වර්ණ දෙක තමයි භාවිතා වීම සිදු වෙන්නේ. ඒතර මේ නිවෙස් අභ්‍යන්තරය දක්වා ගමන් කරන රැහන මෙතනින් පිටින් ආවට පස්සේ ඊට පස්සේ ගමන් කරන රැහන තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. අපි එතනින් එහාට කතාව බලාගෙන යමු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මේ රැහන් දෙක ගියාට පස්සේ ඒ රැහන් දෙක කෙලින්ම යනවා අපේ නිවසේ අභ්‍යන්තරයේ තියෙන එක්තරා උපකරණයකට. ඒ තියෙන උපකරණය. මේ උපකරණය මොකක්ද කියලා ගත්තොත් මේ උපකරණය අපි සාමාන්‍යයෙන් අද දකින්නේ තනි පෙට්ටියක් වගේ දකින්න පුළුවන් වෙන උපකරණයක්. මේ උපකරණය අපි හඳුන්වනවා කස්ටමර් යුනිට් එක කියලා. ඒ කියන්නේ පාරිභෝගික ඒකකය කියලා තමයි අපි මේ උපකරණය හඳුන්වා දෙන්නේ. ඒතර පාරිභෝගික ඒකකය කියන මේ උපකරණය තුළ දකින්න පුළුවන් වෙන අතීත පරිපතවල තිබ්බ කොටස් තුනක්. ඒ කොටස් තුන මොනවාද කියලා ගත්තොත් එකක් තමයි අපි අතීත පරිපතයක කතා කරන ප්‍රධාන ස්විච් එක කියලා ඔබ අහලා ඇති. ඒ ප්‍රධාන ස්විච් එක කියන එක වෙනුවට අද වෙන්කරණය කියන එක භාවිතා කරනවා. අතීත පරිපතයක ට්‍රිප් ස්විච් එක කියලා පාවිච්චි කළ එක වෙනුවට අද ශේෂ ධාරා පරිපත බිඳිනේ භාවිතා කරනවා. අතීත පරිපතයක ෆියුස් කියලා කතා කර එකට අද MCB නැත්නම් විවිධුම් පෙට්ටියේ පාවිච්චි කරනවා. ඉතින් මේවා මේ නව ගෘහ විද්‍යුත් පරිපතයක් තුළ මේ සියල්ල අන්තර්ගත කරලා පවතින මේ කොටස් ටික අපි
පාරිභෝගික ඒකක කියලා හඳුන්වනවා. මම පොඩ්ඩක් කම්පෙයා කරලා පෙන්නන්න මම හිතන්නේ ඔබට වඩා හොඳයි සංසන්දනය කළොත් ඒ වෙන්කරණය කියන එක. එහෙම නැත්නම් වර්තමාන පරිපතේ අපි කියනවා අයිසොලේටර් ස්විච් එක කියලා. ඉලෙක්ට්‍රික් අයිසොලේටර් කියලා. ඒ වෙනුවට අතීත පරිපතවල පාවිච්චි කරේ අපි කවුරුත් කතා කරන ප්‍රධාන ස්විච්. ඒ කියන්නේ මේන් ස්විච් කියන එක. ඒතර ඒකේ ස්වභාවය ඔබ දැකලා ඇති. දැන් අපේ නිවෙස්වල මේක දකින්න ටිකක් අඩුයි. ඔය තින්නේ මෑතකදී පාවිච්චි කරලා දැන් භාවිතා කරන්නේ නැති ප්‍රධාන ස්විච් එකක්. සමහරට ඔබේ පියා මව සීයා අච්චම්මා ඒ වගේ අතීතයේදී පාවිච්චි කළ පරණම මේන් ස්විච් එකක් තමයි මේ දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ වෙනුවට එයා වෙනුවට අද අපේ නවීන පරිපත්වල භාවිතා කරන එක්කෙනා තමයි වෙන්කරණය. නැත්නම් අයිසොලේටර් කියන එක. ඒතර එයා මෙතන පළවෙනියටම දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟ උපකරණය ලෙස අපට හඳුන්වා දෙන්න පුළුවන් ශේෂ ධාරා පරිපත විදිනය. ඒක අපි කියනවා RCCB කියලා. ඒතර එයා අතීත පරිපතයකදී අපි කතා කරනවා ට්‍රිප් ස්විච් එකක් කියලා. සාමාන්‍යයෙන් අපිට හුරුණාවක්නේ ගොඩක් කලාට. ඒ ට්‍රිප් ස්විච් එක කියන එක තමයි පැරණි පරිපතවල භාවිතා කළේ. තාමත් ඉතින් අපි ගොඩක් කලාට අපේ නිවෙස්වල දුලපතාලා දන්නවා. මේකට ට්‍රිප් ස්විච් එක කියලා තමයි ගොඩක් කලාට කියන්නේ. නමුත් අද අපි මේ වචනේ ඇත්තටම දැන් විද්‍යාව හදාරන දරුවෝ විදියට ඒ ට්‍රිප් ස්විච් කියන වචනේ දැන් භාවිතා කරන්නේ නැහැ. අපි අද එයාට පාවිච්චි කරන්නේ RCCB නැත්නම් ශේෂ ධාරා පරිපත බෙදිනේ කියලා තමයි පාවිච්චි කරන්නේ. මේවා කාර්යභාරය මොනවද කියලා අපි වෙන වෙනම පිළිවෙලින් අධ්‍යයනය කරගෙන බලමු. ඊළඟට ඔබ දකින ඔය තිරේ මතුවෙන්නේ ඒ ඔබේ පියා මව සියාච්චම ඒ වගේ ආදී වකමානු වල භාවිතා කරන ලද ඒ ට්‍රිප් ස්විච් එක් ආකාරයක්. ඒතර මේකේ තියෙන සියලුම කාරණා වගේ මේකෙත් තියෙනවා ඊට වඩා තාක්ෂණික අතින් ගොඩක් ඉහළ මට්ටමක මේකේ දකින්න පුළුවන් කමක් තියෙනවා. මේකේ තුන්වෙනි කොටස ලෙස දකින්න පුළුවන්කම තියෙනවා මේ හරිය අපි දකින්න කොටස. ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ මිනි සර්කිට් බ්‍රේකර්, මිනිචර් සර්කිට් බ්‍රේකර් නැත්නම් සිඟිති පරිපත බිඳිනක කියන එක. ඒ සිඟිති පරිපත බිඳිනක රාශියක් හයි කරලා තිනවා නිවෙස් පරිපතේ භාවිතා කරන එක් පරිපතවලට. දැන් දුල පුතාලා දන්නා සාමාන්‍යයෙන් නිවසක පහන් පරිපතයක් තියෙනවා. ඒ වගේ කෙවෙනි පරිපතයක් තියෙනවා. මේ එක් පරිපත සඳහා මේක භාවිතා කරන විතර අතීතයේදී මේ වෙනුවෙන් භාවිතා කළේ අපි කවුරුත් දන්න නමක්, හුරු පුරුදු නමක් අපි කියනවා විලායකයක් කියලා. ෆියුස් එකක් කියලා. ඒතර අතීතයේ භාවිතා කරන ෆියුස් එකක් මේ වගේ මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ. ඒතර මේ සියල්ලට වඩා තාක්ෂණයද දියුණු කළා මේ උපකරණ සියල්ලම වෙනුවෙන් අද සියල්ලම වෙනුවෙන් නවීන තාක්ෂණය එකතු කරලා භාවිතා කිරීමක් කළා තියෙනවා. එහෙනම් අපි මේ උපකරණ සියල්ල කොයි වගේද කියලා අධ්‍යයනය කරන්න මේ නව ගෘහ විද්‍යුත් පරිපතේ තියෙන පාරිභෝගික ඒකකේ මේ උපකරණ මොනවාද කියලා බලන්න අපි චුට්ටක් ආසන්න දර්ශනයක් කරා මේ උපකරණ ටික බලමු. දැන් මේ මාතේ පවතින්නේ අතීත පරිපතයක භාවිතා කරන ප්‍රධාන ස්විච් වෙනුවෙන් වර්තමාන පරිපතයක භාවිතා කරන වෙන්කරණය කියන එක. ඒ කියන්නේ අයිසොලේටර් කියන එක. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට සම්බන්ධ වීම වෙනවා අර අපි කලින් කතා කළ රැහන් දෙකම. ඒ කියන්නේ ඔබ දන්නවා සජීව රැහන හඳුන්වන්නේ දුඹුරු පාටින්, උදාසීන රැහන හඳුන්වන්නේ නිල් පාටින්. ඒ දෙකම සම්බන්ධ වෙනවා මෙහෙම. එතකොට අපි මේ දෙකම සම්බන්ධ වෙන්න නිසා දුලපතාලා මේ ස්විච් එක අපි හඳුන්වනවා ද්විද්‍රව ස්විච් එකක් කියලා. ඒ කියන්නේ ඩයිපෝලර් ස්විච් කියලා. ඒ වගේම මේක පිටින් මෙහෙම සම්බන්ධ වෙන එක අනිත් පැත්තෙන් පහලින් ඒ වගේම ඒ රැහන් දෙක නැවත එළියට ගමන් කරනවා. එහෙනම් පරණ පරිපතයක මේක මොකද්ද? ප්‍රධාන ස්විච් එක. වර්තමානයේදී මොකද්ද? වෙන්කරණය. එහෙම නැත්නම් අයිසොලේට් එක. ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒක ද්විද්‍රව ස්විච් එකක්. ද්විද්‍රව කියන්නේ සජීව සහ උදාසීන කියන වයර් දෙකම එකට සම්බන්ධ වෙනවා. ඒතර මේ වයර් දෙක මෙතනින් නැවත එනවා. ඇවිල්ලා ඊළඟට මේක සම්බන්ධ වෙනවා ඒ අපේ නිවසේ තියෙන ප්‍රධානම ආරක්ෂක උපාංගය වෙත. මේක ඔබ කවුරුත් දන්නවා. සාමාන්‍යයෙන් තාමත් අපි මේකට පාවිච්චි කරන ට්‍රිප් ස්විච් එක කියලා. ඒ කියන්නේ අතීතයේදී මේකට පාවිච්චි කරපු නම. නමුත් මේකට අද පාවිච්චි කරන්නේ RCCB ශේෂධාරා පරිපත බිඳිනය. ඒතකොට ශේෂධාරා පරිපත බිඳිනයටත් අර වයර් දෙකේ විදිහටම සම්බන්ධ වෙනවා. මොන වයර් දෙකද? මේ දුඹුරු පාටින් තියෙන සජීව වයරය. ඊළඟට උදාසීන වයරය. ඒ නිසා මෙයත් අර කලින් කතා කළ එක්කෙනා වගේම ද්විද්‍රව ස්විච් එකක්. අපි කියනවා ඩයිපෝලර් ස්විච් එකක් කියලා. එතකොට මොකද්ද මේකේ තියෙන වැදගත්කම? සජීවයි උදාසීනයි කියන රැහන් දෙකම මේකට සම්බන්ධ වෙනවා කියන්නේ මෙයා අතිශයින් අපව ආරක්ෂා කරනවා කියන එක.
ඒ කියන්නේ නිවසට අරන් එන විදුලිය යන විදුලිය ඒ සියල්ල මෙයා හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒතර මෙයාගේ විශේෂිත අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ උඩට තියලා තියෙන ස්විච් එක හදිසි අවස්ථාවකදී අපි කතා කරමු ඉදිරියේදී මෙයාට ස්වයංක්‍රීයව මෙහෙම විසන්දු වීමක් සිද්ධ වෙනවා. ඒ විසන්දු වුණාට පස්සේ අපි මෙයා නැවත යථා තත්ත්වයට පත් කරගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය දූල පුතාලට පාඩම ඉස්සරහට කරගෙන යද්දි බලන්න පුළුවන්. ඒතර මේ දැන් මගේ අතේ තියෙන්නේ අපි කතා කරන RCCB එක. ඒතර RCCB එක එන්නේ අපට වෙන්කරණයෙන් පස්සේ. වෙන්කරණයෙන් පස්සේ RC මේ දෙකේ තියෙන සමානකම තමයි මේ දෙකම සම්බන්ධ කරනවා සජීව රැහනයි උදාසීන රැහනයි කියන දෙකම. ඒතර මොකද්ද මම කිව්වේ? ඒතර මේකට කියනවා අපි ද්විද්‍රව ස්විච් කියලා හඳුන්වා දෙනවා මේ දෙක. මෙතනින් පස්සේ ඒතර මේ දෙක මෙහෙම සම්බන්ධ වෙනවා. මෙතනින් පස්සේ ඊළඟට සම්බන්ධ වෙන උපකරණ ටික තමයි මේ තියෙන්නේ. අපි මේ ටික හඳුන්වනවා MCB නැත්නම් miniature circuit breakers. එහෙම නැත්නම් අපි කියනවා සිඟිති පරිපත බිඳිනක. ඒතර සිඟිති පරිපත බිඳිනක රාශියක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගෙයක් ගත්තොත් දුව පුතා පාඩම් කරන කාමරය, ඊගාට සාලය, ඊගාට අපි පාවිච්චි කරන මුළු තැන්ගය, ඊගාට ස්තෝපුව, ඒ වගේ විවිධ තැන් වලට පරිපත බෙදලා යන්නේ මේව හරහා. ඊට අමතරව නිවසක තියෙනවා ෆ්ලග් අපි කියනවා කෙවෙනි කියලා. ආන්නේ තැන් ඒ සියලු තැන් වලට ධාරාව බෙදෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මේකේ තියෙන විශේෂත්වය. මොකද්ද විශේෂත්වය? මේකට සම්බන්ධ වීම සිදු වෙන්නේ අර අපි කතා කළ වයස් වලින් මේ වයර් එක විතරයි. මේ වයර් එක මොකද්ද? සජීව. එහෙනම් සජීව වයරය විතරයි සිඟිති පරිපත බිඳින වලට සම්බන්ධ වෙන්නේ. උදාසීන වයරය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ මෙයාගෙන් පමණයි සම්බන්ධතා ඇති වෙන්නේ. එතකොට එහෙනම් එයාට අපිට කියන්න වෙනවා මේ සිඟිති පරිපත බෙදින වලට අපිට කියන්න වෙනවා ඒක ද්‍රව ස්විච් නැත්නම් තනි ද්‍රව ස්විච් සිංගල් පෝල් ස්විච් කියලා පාවිච්චි කරනවා. එතකොට මෙයා අපි එක් එක් පරිපත වලට ධාරාව බෙදා හැරීම සඳහා පාවිච්චි කරනවා. එතකොට මේවා අගයන් කීයද කියලා ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේවා එක එක අගයන් තියෙනවා. උදාහරණයක් කිව්වොත් පහන් පරිපතයක් බල්බ් සර්කිට් එකක් වගේ එකකට නිවසක තියෙන ඇම්පියර් 6ක සීමාවක් පනවලා තියෙනවා. ඒ වගේම ෆ්ලග් සර්කිට් එකක නිවසක තියෙන ඇම්පියර් 13ක සීමාවක් පනවලා තියෙනවා. ගෙදර පාරිභෝගිකයාගේ කියන්නේ තාත්තාගේ අම්මගේ ඒ වගේ කැමැත්ත මත ඒ විදුලි කාර්මික ශිල්පියට පුළුවන් තවත් විවිධ ඇම්පියර් ගණන් නිවෙස් පරිපතයට සම්බන්ධ කිරීම කරන්න. එතකොට අපි බලමු. එතකොට මෙන්න මේ තුන් දෙනා. මෙයා තමයි අපි කියන්නේ සිඟිති පරිපත බෙදෙන එක. මෙයා තමයි ට්‍රිප් ස්විච් එක. නැත්නම් ඔබ පරණ විදිහට කියන ට්‍රිප් ස්විච් එක අද කියන්නේ RCCB. එතකොට එයත් එක්ක සම්බන්ධ වෙනවා මේ උපකරණය අපි කියනවා වෙන්කරන. මෙන්න මේ තුන් දෙනාම තමයි නිවසක පරිපතයක එකට පවතින්නේ. අපි එහෙනම් බලමු මේ උපාංග සියල්ල මගින් කොහොමද අපිට මේ පාරිභෝගික ඒකකයකින් ආරක්ෂාව සපයන්නේ කියලා. එහෙනම් ප්‍රධාන උපාංග තුන වෙන්කරණය. ඊළඟට දෙවෙනි උපාංගය RCCB එක. තුන්වෙනි උපාංගය අපි කතා කරන විවේදුම් පෙට්ටි කියලා පොදුවේ කියන ඔය ඔබ අපි කතා කරලා දැන් පෙන්නපු සිඟිති පරිපත බිඳිනක. එතකොට මෙන්න මේ කොටස් තුන තමයි ඔය පාරිභෝගික ඒකක කියන තුල දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් මේ එක එක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් වෙන්කරණය කියන එක ඔබට මතකයි ද්විද්‍රව ස්විච් එකක්. ඒ කියන්නේ සජීව උදාසීන දෙකම සම්බන්ධ වෙනවා. එතකොට එළියට යන්නෙත් එහෙමයි. එතකොට මෙයා මොකටද තියෙන්නේ? මෙයාගෙන් පුළුවන් අපට සාමාන්‍යයෙන් හදිසි අවස්ථාවක් වෙලා ඔබට පරිපතය ඕෆ් කරන්න වුණොත් අපට මැනුවලි ඒ කියන්නේ අතින් උස් පහත් කිරීමේ හැකියාව තියෙනවා මේක. එහෙනම් මේ උපකරණයේ තියෙන විශේෂත්වය තමයි ඒ කියන්නේ වෙන්කරණය. එහෙම නැත්නම් අයිසොලේටර් කියන උපකරණයේ තියෙන විශේෂත්වය තමයි එයා අපට තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපට ඕනි වෙලාවක ඔන් ඔෆ් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙයා ස්වයංක්‍රීය කෙනෙක් නෙමෙයි. අපට අතින් ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේ තින්නේ අතින් ඔන් ඔෆ් කරන්න පුළුවන් ආකාරය. ඒතර අපිට පුළුවන් අතින් ඒක ඔෆ් කිරීම කරන්න. ඊළඟට ඒතර මෙයා අපට ඕනි මොන වෙලාවටද හදිස්සියේ නිවසක පරිපතයක් ගත්තොත් ඒ නිවස පරිපතේ ගිනි ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. මොන හරි තැනක වයර් එකක්. ඒතර අපිට හදිස්සියේ සමහරට අර ට්‍රිප් ස්විච් එක වගේ එකක් එහෙම නැත්නම් RCCB වගේ එකක් ඔෆ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එවැනි වෙලාවක අපිට පුළුවන් මෙයා ඔෆ් කරන්න. ගිනි ගැනීමක් වගේ අවස්ථාව, ඒ වගේ ඔබට රෙපෙයා එකක් කරන්න ඕන නිවස අභ්‍යන්තරේ මොන හරි එවැනි වෙලාවකදී මෙයා විසන්ධි කරලා අපි මේක සාමාන්‍යයෙන් කියනවා මැනුවලි කියලා. ඒ කියන්නේ අතින් ඔන් ඔෆ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර එයාගේ නම වෙන්කරණය. ඒතර අද වර්තමානයේදී ඔබ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට ප්‍රධාන ස්විච් එක කියලා ලියන්න ඔබට අවසර නැහැ. ඒක හොඳින් මතක තියෙන්න ඕනේ. අපි දැන් වර්තමානයේදී උත්තර ලියනකොට මේකට
අනිවාර්යයෙන්ම කතා කරන්න වෙන්නේ වෙන් කරන්නේ කියලා. ඒතර ප්‍රධාන ස්විච් එක දැන් අතීතයට එක්ක වෙලා තියෙන්නේ. ඒක වර්තමාන පරිපතවල නැහැ. එයාගේ නියෝජිතයා වර්තමාන නව නියෝජිතයා තමයි මේ. එහෙනම් අපි එයා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔබට මම කිව්වා. මේ තමයි අර සජීව සහ උදාසීනික රහන් දෙකම සම්බන්ධ වෙන ආකාරය. සම්බන්ධ වෙලා එයා එළියට යන්නෙත් ඒ විදිහටමයි. එහෙනම් මෙතනින් පස්සේ මෙයා කාටද සම්බන්ධ වෙන්නේ? දැන් අපි කතා කළා වෙන් කරන. එහෙනම් අපි එයා අයින් කරමු. දැන් අපි යමු ඊළඟ උපකරණය. ඒ කියන්නේ ශේෂ ධාරා පරිපත බෙදිනේ RCCB. එයාගේ කාර්යය කොයි වගේද කියලා බලන්න. දැන් දොළපතාලට සාමාන්‍යයෙන් හොඳ අධ්‍යයනයක් තියෙනවා. ඒ තමයි ඒ අධ්‍යයනය තමයි අපි අපේ ගෙදර තියෙනවා. ඒ වගේම නෑ කෙනෙක්ගේ ගෙයක් තියෙනවා. පාසල තියෙනවා. වීද තියෙනවා. ඔබ යන ක්ලාසස් තියෙනවා. ඒ වගේ තැන්වල මේ ශේෂ ධාරා පරිපත බින්දින පොඩක් ස්ටඩි කරන්න පුළුවන්. මේවා එකිනෙකට වෙනස්. ඒ කියන්නේ වර්ණය, හැඩය ආදි වශයෙන් ගත්තාම මේවා එකිනෙකට වෙනස් ස්වභාවයක් මේවා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනස්කම මොනවා තිබුණත් මේවෙන් කරන එකම කාර්යයක්. මොකක්ද ඒ විශේෂත්වය? මේගොල්ලෝ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබට හිතෙනවා අපිට මේක මැනුවලි කියන්නේ අතින් ඔන් ඔෆ් කරන්න බැරිද කියලා. අතිනුත් ඔන් ඔෆ් කළ හැකියි. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. එහෙනම් අපි බලමු පරණ විදියට අපි හුරු නමනේ ට්‍රිප් ස්විච් කියන එක. දැන් අද වුණත් දැන් මම මෙච්චර ඉගෙනුවත් මටත් හදිසියට ට්‍රිප් ස්විච් කියලා තමයි කියන්නේ. මොකද ගොඩක් අය අඳුරන්නේ එහෙමයි. නමුත් අපි විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට අපි අද වර්තමානයේදී මේක ලියන්න වෙන්නේ ශේෂ ධාරා පරිපත බිඳිනේ කියලා තමයි ලියන්න වෙන්නේ. එහෙනම් අපි බලමු ඒ ශේෂ ධාරා පරිපත බිඳිනයක් මොන වගේ කාර්යභාරයක්ද නිවසක ඉෂ්ට කරන්න කියන එක. මම මේකට නිර්වචනයක් දෙන්නම් දූල පුතාලාට. මොකද්ද? මේ තමයි ඔබේ නිවසේ සිටින ප්‍රධානතම සිකියුරිටි ගාඩ්. ඒ කියන්නේ ආරක්ෂක නිලධාරියා. මෙයා තමයි අපිව ආරක්ෂා කරන කෙනා. එහෙනම් ඇත්ත වශයෙන්ම කියනවා නම් ගෘහ පරිපතයක තියෙන ප්‍රධානතම ආරක්ෂක උපාංගය තමයි මේ. එහෙනම් මෙයා හරියට වැඩ කරනවද නැද්ද කියලා බැලීම නිරන්තරයෙන් අපට වැදගත් දෙයක්. බලන්න මෙයා ඕෆ් වෙන්න පුළුවන් වෙන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි විදුලි උවාරණයක උවාරණයක් කියන්නේ උපකරණයක්. බාහිර ආවරණයට විදුලි කාන්දුවක් වුණොත් විශේෂයෙන් දැන් බායර්න් එකකින් රෙදි මදිනවා පාසල් යාම සඳහා ඒකම හොට් ප්ලේට් එක වගේ දෙක රයිස් කුකර් එකක උයනවා. ඒ වගේ වෙලාවක ආවරණයට විදුලිය කාන්දුනොත් මෙයා ස්වයංක්‍රීයව විසන්දු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම යම් හේතුවක් නිසා ඔබට අත හිටිනවා උපකරණයකට. ඔබේ ඇඟ හරහා විදුලිය භූගත වෙන්න බලනවා. පොළොවට යන්න බලනවා. එවැනි අවස්ථාවකදී මෙයා විසන්දු වීමක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඕනියට වඩා අධික ධාරාවක්. ඒ කියන්නේ අපි අධික ධාරාවක් ගලන්නේ කොහොමද? හේතු දෙකක්. එකක් තමයි විදුලි බල මණ්ඩලයෙන්, ඒ කියන්නේ ලංකා විදුලි ජනනයේදී ඇතිවන යම් ප්‍රශ්නයක් නිසා එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නිවසක ඕනයට වඩා වැඩි ධාරා අදින්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ඕනි තරම් වැඩි ධාරා අදිනවා. දැන් එහෙම කිව්වහම පුතාලා දුවලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ කොහොමද අධික ධාරා අපි අදින්නේ කියලා. ඒ තමයි අපි ඕනයට වඩා ප්ලග් එකකින් නිවසක ප්ලග් එකකින් ඕනයට වඩා විදුලිය ගන්න ගියොත් උපකරණ කීපයකට ඒතර නිවසට අධික ධාරාවක් ඇදෙනවා. ඒක මම හිතන්නේ පුතාලා දුවලා විදුලිය ගැන පොඩි මතකයක් ඇති 10 දී ඒ තමයි මේ විදුලි ධාරාවක් තියෙන විශේෂත්වය තමයි අර ආර්ථික න්‍යායක් තියෙන එක. මොකද්ද? ඉල්ලුමට සැපෙවුම. ඒ කියන්නේ අපි වැඩියෙන් පාවිච්චි කරන්න නිවසට විදුලිය වැඩියෙන් එනවා. එහෙම එනකොට ඕනෑමට වැඩි වුණොත් තමයි මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. අපි බලමු ඇත්තටම කොහොමද සිදු වෙන්නේ කියලා. මේ ශේෂ ධාරා පරිපත බෙදෙනය මේ කියන හේතු තුන මත ඔබට තිරේ පේනවා හේතු තුන. ඒ හේතු තුන මත එයාට පුළුවන් ස්වයංක්‍රීයව අපි කියන ඔටෝමැටික් ස්වයංක්‍රීයව මෙයා විසන්දි වීමක් සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි චුට්ටක් බැලුවොත් දැන් මේ දර්ශනය ඔබට පේනවා ඇති. දැන් මේවැනි සිද්ධීන් පොඩි කාලේ දරුවෙක් ඉන්න පුළුවන්, ඔබ වෙන්න පුළුවන්. සමහර වෙලාවට වැරදි හේතුවක් නිසා මේ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒතකොට බලන්න දැන් එවැනි සිද්ධියක් වුණොත් මේ උපකරණය ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව විසන්දි වීමක් සිද්ධ වෙනවා. ඒ විසන්දි වීම සිදු වෙනකොට අපිව ආරක්ෂා කරනවා. එහෙනම් ඔබට පැහැදිලි පුද්ගලෙක්ගේ සිරුරට හෝ එහෙම නැත්නම් එයාගේ ඇඟ හරහා භූගත වීමක් සිද්ධ වෙන්න උත්සාහ කළොත් හෝ මේ ශේෂ ධාරා පරිපත බෙදිනය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළා විසන්දි වීමක් සිදු වෙනවා. ඒතකොට මේ විසන්දි වීම සිදු වෙනකොට අපිට මේ උඩට තියෙන ස්විච් එක මෙහෙම පහළට වැටීමක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒ සිද්ධිය සිදු වෙන ආකාරයේදී අපිට බලන්න පුළුවන් ඕකේ සවි කරලා තියෙනවා කුඩා ස්විච් එකක්. අපි ඒකට කියනවා පරීක්ෂක බොත්තම කියලා. ඒ පරීක්ෂක බොත්තම අපට අතින් තද කරලා මේ උපකරණය නිරන්තරයෙන් වැඩ කරනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා
විශේෂ දෙයක් තියෙනවා ඔබට පුංචි රාජකාරියක්. විද්‍යාව හදාන ළමෙක් O level ගෙදර ඉන්නකොට ඒ ළමයාට තියෙන පුංචි රාජකාරියක්. ඒ තමයි මේ උපකරණය වැඩ කරනවද නැද්ද කියලා බලාගන්න පාවිච්චි කරන කුඩා බොත්තමක්. අපි කියන එක පරීක්ෂක බොත්තම කියලා. ඒක නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන්. මේක තද කරාට පස්සේ මේක පල්ලෙහාට වැටෙනවා. ඒ වැටෙන්නේ මෙහෙමයි. එතකොට අපි මෙහා පල්ලෙහාට ශේෂ්ඨාරා පරිපතනය විසන්දි වුණාට පස්සේ හදිසි හේතුවක් නිසා එයා නැවත සක්‍රිය කරන්න පාවිච්චි කරන ක්‍රම පිළිවෙලක් තියෙනවා. එහෙනම් අපි හිතමු මේ පාරිභෝගිකයේ ඒකකයේ තියෙන ඔය ශේෂ්ඨාරා පරිපත බිඳිනේ කියන එක හදිස්සියේ විසන්දි වුණොත් මේ වගේ. ඔබ මේක නැවත පණ ගන්නන්නේ කොහොමද? කොහොමද දුල පුතාලා සාමාන්‍යයෙන් මේක කරන්නේ? ගොඩක් වෙලාට ඔයගොල්ලෝ කරන්නේ පුතාලා දුල කරන්නේ මේක උස්සනවා අපහු. එහෙම බෑ. ශේෂ්ඨාරා පරිපත බිඳිනේ පල්ලෙහාට වැටුණොත් ඒක නැවත උඩට ගන්න පිළිවෙලක් තියෙනවා. ඒ මොකද්ද පිළිවෙල? ඒ තමයි අපි මෙයා පල්ලෙහාට වැන්නට පස්සේ කවුද මේ RCCB පල්ලෙහාට වැන්නට පස්සේ පරණ විදිහට කියනවා ට්‍රිප් ස්විච් එක. වැන්නට පස්සේ අපි මෙයා උස්සන්න හොඳ නැහැ. අපි කරන්න ඕනි මේන් ස්විච් කියලා ඔබ කතා කරන්නේ. ඒ කියන්නේ වෙන්කරණය ඕෆ් කරන්න ඕනේ මෙහෙම. වෙන්කරණය ඕෆ් කරන්න ඕනේ. එහෙනම් පිළිවෙල මතක තියාගන්න. ශේෂ්ඨාරා පරිපතනය ඕෆ් වෙනවා. එතකොට අපි මේක උස්සන්න බෑ නීතියෙන් තහනම් එහෙම. මොකද මේක සංවේදී. ඒ නිසා අපි කරන්නේ වෙන්කරණය නැත්නම් මේන් ස්විච් කියන එකෙන් මේක ඕෆ් කරනවා. ඕෆ් කළා ඊට පස්සේ තමයි ශේෂ්ඨාරා පරිපත බෙදිනේ උස්සනවා මෙහෙම. මේක උඩහට උස්සනවා අපහු. උස්සලා ඉවරලා ඊට පස්සේ අපිට පුළුවන් මේන් ස්විච් එක නැවත ඔන් කරන්න. ඔන්න මතක තියාගන්න ඕනේ පිළිවෙල. අපි පිළිවෙල ආපහු බැලුවොත් පොඩ්ඩක් හොඳින් බලන්න. එහෙනම් ඉස්සෙල්ලාම වෙන්නේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා. RCCB ඕෆ් වෙනවා. මෙන්න ඕෆ් වුණා. දැන් මෙයා උස්සනවද? බෑ. දැන් මේක විෂය නිර්දේශයේ පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ මේක අහුවාම හරියට ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට මෙයා ඕෆ් වෙනවා. ඕෆ් වුණාට පස්සේ අපි මෙයා උස්සන්න බෑ. එහෙනම් අපි ඊළඟට අත තියන්න ඕනි මීට කලින් තියෙන උපකරණයට. මොකක්ද අපි ඒකට කියන්නේ වෙන්කරණය. අයිසොලේටර් කියලා කියන්නේ. එයා අපි අතින් අල්ලලා ඕෆ් කරන්න ඕනේ. මෙයා ඕෆ් කරන්න ඕනේ අතින් අල්ලලා. ඔන්න දැන් එයා ඕෆ්. එතකොට දෙන්නම ඕෆ්. දැන් අපි මේ ඕෆ් වෙච්ච ශේෂ්ඨාරා පරිපත බෙදිනේ අතින් උස්සන්න ඕනේ. දැන් මෙයා ඉස්සුවම. එහෙනම් උස්සලා ඉවරලා ඊට පස්සේ අර පල්ලෙහාට දාපු මේන් ස්විච් එක නැවත උඩට උස්සන්න ඕනේ. ඕක තමයි ක්‍රමය. දැන් ඇයි එහෙම කරන්නේ? ඔබ දන්නවා මේ ශේෂ්ඨාරා පරිපත බිඳිනේ අස්සේ තියෙන්නේ අති සංවේදී පරිපතයක්. ඒ අති සංවේදී පරිපතයට කරන්ට් එක තීදී ආපහු ඉස්සුවොත් මේ පරිපතයට හානියක් වෙනවා. ඒ නිසා මෙන්න මේ ඕඩර් එකට තමයි අපි ශේෂ්ඨාරා පරිපත බිඳිනයක් හදිසි හරි මොන හරි හේතුවක් නිසා විසන්දි වුණොත් නැත්නම් ඕෆ් වුණොත් නැවත පණ ගන්න පිළිවෙල. ඒ නිසා මේක විෂය නිර්දේශයට අදාළයි. හොඳින් මතක තියාගන්න කොහොමද සිදුවෙන්නේ කියන එක. හරි. එහෙනම් ශේෂ්ඨාරා පරිපත බිඳිනය කතාව දැන් સમાપ્ત කළා. අපි ඉස්සරහට යමු. ශේෂ්ඨාරා පරිපත බිඳිනෙන් පස්සේ ඊළඟට මේවා සම්බන්ධ වෙන්නේ මොනවටද කියලා ඔබට මතකයි. මම අර පෙන්නපු සිඟිති පරිපත බිඳින කළා. එහෙනම් වෙන්කරණයෙන් පස්සේ ශේෂ්ඨාරා පරිපත බිඳිනෙන් පස්සේ අපි දැන් ඊළඟට ඇතුල් වෙනවා සිඟිති පරිපත බිඳිනකට. ඔබට මතක ඇති මම මේ දෙන්න පිළිබඳ විශේෂ දෙයක් කිව්වා දුල පුතාලට. මොකක්ද මේ විශේෂත්වය? මේ දෙන්නම ද්විද්‍රව ස්විච් කියලා. ඒක දැන් මතක තියාගෙන අපි ඊළඟ කොටසට යමු. එහෙනම් මේ දෙන්නගෙම තියෙන විශේෂත්වය සජීවයි උදාසීනයි කියන රැහන් දෙකම මේ දෙන්නට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි ද්විද්‍රව ස්විච් ලෙස මේවා හඳුන්වා දෙනවා විද්‍යාව විෂය. එහෙනම් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. වෙන්කරණය, ශේෂ්ඨාරා පරිපත බෙදිනය මේ දෙන්නම දැන් කතා කරලා ඉවරයි. එහෙනම් දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ වේදුම් පෙට්ටියේ තියෙන අන්න අර MCB නැත්නම් සිඟිති පරිපත බෙදිනක පිළිබඳ කතා කරන්න තමයි දැන් තියෙන්නේ. එහෙනම් අපි බලමු වේදුම් පෙට්ටියක් අස්සේ කොහොමද මේ தත්ත්වය තියෙන්නේ කියලා. දැන් අපිට තිරේ පේනවා ඊටාම හොඳින් විවිධුම් පෙට්ටිය. නමුත් මේක බාහිරින් පේන විදිහනේ මේ තියෙන්නේ. අපි මෙයාගේ බාහිර දර්ශනයෙන් අපි මෙයා වෙන් කරගමු. හොඳට බලන්න. ඔය විවිධුම් පෙට්ටිය කියලා පාවිච්චි කරන්නේ මෙන්න මේ කොටසට විතරයි. හොඳට බලන්න. එහෙනම් අපි මේකට කිව්ව ප්‍රධානම පාරිභෝගික ඒකකය ඔබට මතක ඇති. එහෙනම් මේ පාරිභෝගික ඒකකේ විවිධුම් පෙට්ටි කියලා සලකන්නේ මෙන්න මේ කොටස් ටික විතරයි. ඒ කොටස් ටික මොන වගේද කියලා බලන්න අපි පොඩි විශාල කිරීමක් කරලා බලමු. දැන් ඔබට පේනවා ඒ කොටස් ටික තමයි මේ තියෙන්නේ.
මේ දකින්න පුළුවන් ඉන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මේ කොටස් ටික මේ සම්බන්ධ වෙලා තියෙන කොටස් ටික මෙහාට ගන්න බලාපොරොත්තුවක් තියෙනවා මෙහෙම. ඇදලා අරගෙන අපි මෙයාගේ කාර්යභාරයන් හඳුනා ගන්න බලමු. එතකොට මේ විභජන පෙට්ටි කියන කොටසේ මෙන්න මේ ටික මෙන්න මේ ඔබට පේන කොටස් ටික පාට දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ පරිපත ගත්තාම මේ පරිපතවල තියෙන විශේෂත්වය තමයි ඒ ශාඛා පරිපතවලට ධාරා බෙදා හැරීමේදී ඒ සීමිත ධාරාවන් බෙදා හැරීම සඳහා මේක භාවිතා වෙනවා කියන එක. ඇත්තටම ගත්තහම නිවසේ පරිභෝජනය කරන ඒ පරිපත තියෙනවනේ. පහන් පරිපතේ කියනවා. ඒ කියන්නේ අපි කියනවා බල්බ් සර්කිට් එක. ඊගාට කෙවෙනි ෆ්ලක්ස් කියලා පාවිච්චි කරනවා නිවසේ. ආන්නේ පරිපතවලට මේක හරහා ධාරා බෙදා හැරීමක් සිදු වෙනවා. දැන් මේක මතක තියාගන්න වෙනවා ඔබට. ඒ කියන්නේ එකක් අපිට ජීවත් වෙන්න ගෙදර. දෙවෙනි එක අපි විභාගයට උත්තර ලියන්න. ආලෝක පරිපතයක් ඒ කියන්නේ බල්බ් සර්කිට් එකකට සාමාන්‍යයෙන් ඇම්පියර් 6ක ධාරාවක් සීමා කරලා දීලා තියෙනවා. එතන මේ කහ පාටින් තියෙන ඒවා ඇම්පියර් 6 ඒවා. ඊළඟට අපිට දකින්න පුළුවන් වෙනවා ගෙදරක තියෙන ෆ්ලග් සර්කිට් එකක්. අපි කියන කෙවෙනි පරිපතයක්. ඒ කෙවෙනි පරිපතේට ඇම්පියර් 13ක් මේ තැඹිලි පාටින් පීන්නේ ඒක. එතන වර්ධව වටහා ගන්න එපා කවුරුත්. මේ කහ පාටයි තැඹිලි පාටයි තමයි මේකේ සම්මත වර්ණ කළේ. එහෙම එකක් නැහැ. ඒ කම්පැනිස් වල මේවා හදන විදිහට වර්ණ යොදලා තියෙනවා. ඒවා එක එක වර්ණ වලින් දකින්න පුළුවන් වෙනවා. මෙතන සංඛ්‍යාත්මක ඕක ගහලා තියෙනවා හොයාගන්න පුළුවන් විදියට. එහෙනම් අපි චුට්ටක් බලුවොත් මේ ඒ සිඟිති පරිපත බිඳිනයක්. ඒ කියන්නේ MCB එකක් සාමාන්‍යයෙන් තනි කරලා ගත්තහම මේ වගේ ඔබට මම කලින් පෙන්නුවා එකක්. එතකොට මේ සිඟිති පරිපත බිඳිනයක් විවිධුම් පෙට්ටියක තියෙන්නේ. මෙයාගේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා අපි හොයලා බැලුවොත් මෙයා අර කලින් කිව්ව ද්විද්‍රව වර්ගයේ කෙනෙක් නෙවෙයි. මෙයාට සම්බන්ධ වෙන්නේ සජීව රැහනක් විතරයි. මේ පැත්තෙන් එළියට යන්නේ සජීව එකක් විතරයි. මම හිතනවා ඔබට මේක හොඳින් දකින්න පුළුවන් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක මේ සිඟිති පරිපත බිඳිනයක ඒ වයර් සම්බන්ධය කොහොමද තියෙන්නේ කියන එක කතා කරන්න. දැන් මේ තියෙන එවැනි කීපයක්. ඒතර මේකේ සඳහන් කරලා තිනවා මේ දාලා තියෙන C අකුරෙන් දාලා තියෙන ඒ කරන්ට් එක පිළිබඳ අගයක්. ඒතර මේ කරන්ට් එක පිළිබඳ අගයන් කොච්චර ප්‍රමාණයක්ද අවශ්‍ය කියන එක මේකේ සඳහන් කරලා තියෙනවා. වර්ණ වලිනුත් අපිට ඒක හොයාගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඒතර අපි බලමු පොඩ්ඩක් මේගොල්ලන්ගේ කාර්යභාරය කොයි වගේද ඉෂ්ට කරන්න කියලා. එහෙනම් මේවා ස්වයංක්‍රීයව විසන්ධි වෙනවා. ඒ කියන්නේ ඉබේ ඔෆ් වෙනවා. හැබැයි ඒ ඔෆ් වෙන්නේ එක අවස්ථාවකට විතරයි. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ යම් යම් පරිපතවල ඕනෑවට වඩා වැඩි ධාරාවක් නදින වෙලාවල් තියෙනවානේ. දැන් ඔබ දන්නවා සාමාන්‍ය නිවසක එවැනි අක්‍රමවත් කටයුතු. ඒ කියන්නේ අපි ඒකට කියනවා පරීක්ෂාකාරීත්වයෙන් තොර කටයුතු නිවසක සිද්ධ වෙන අවස්ථා ඔබ දැකලා ඇති. මම තා චුට්ටකින් දර්ශනයක් ඔබට පෙන්නනවා. දැන් මේ දර්ශනය දිහා බලන්න හොඳට. මේ තින්නේ අපේ නිවසක ෆ්ලග් පොයින්ට් එකකට වයර් සම්බන්ධ කරලා තියෙන හැටි. දැන් ඔබට හිතෙන්නේ නැද්ද මෙතන ලොකු අනුතුරුදායකත්වයක් තියෙනවා කියලා මෙතන. විශාල අනුතුරුදායකත්වයක් තියෙනවා. ඔබ හොඳින් බලා ඉන්න මොකද වෙන්නේ කියලා දැන් මේ රූපරාමු දිහා. දැන් මෙහෙම දාලා තියෙනකොට හරියට හයි වෙලා නැහැ, හෙල වෙනවා. ඒ වගේ අධික ප්‍රමාණයක් මේකට එනකොට මොකද වෙන්නේ? මේ ප්ලග් පොයින්ට් මෙන්න මේ විදිහට ස්පාර්ක් වෙන්න පටන් ගන්නවා. දැන් ඔබට පේනවනේ. ඒතර මේ ස්පාර්ක් වෙනවා කියලා කියන්නේ, ඒ කියන්නේ පුලිඟු පනිනවා කියන්නේ නිවසේ දැන් අධික ධාරාවක් අදිනවා. ඔය සර්කිට් එක. දැන් මොකද වෙන්නේ? මේ අධික ධාරාව අදින වෙලාවේ ඔබට පේනවා අනිත් පැත්තෙන් දැන් පේනවා ආන්න බාන්න සිඟිති පරිපත බින්දිනේ ඕෆ් වෙනවා දැන්. මේක අපි කොච්චර උස් කළත් ඕෆ් වෙනවා. එහෙනම් කොච්චර උස් කළත් ඕෆ් වෙනවා නම් අර උපකරණය අතන තියෙන්න බෑ දැන්. අර වයර් ගොන්න තියෙන්න බෑ. ඒ වයර් ගොන්න දැන් අයින් කරන්න ඕනේ. එහෙනම් සිඟිති පරිපත බින්දිනේ ආයි කොච්චර ඔන් කළත් පල්ලෙහාට වැටෙනවා අරම තියෙනකම්. දැන් මොකද කරන්න ඕනේ අපි? මේ බලන්න තවත් ආසන්න දර්ශනය. ඔන්න වගේ සිද්ධියක දැන් මේ අධික ධාරාවක් එනවනේ. ඒ අධික ධාරාවක් එන නිසා ප්ලග් එක උණු වෙලා. ඒ උණු වෙලා දුම් දානවා. එතකොට අරයා ඕෆ් වෙනවා සිඟිති පරිපත බෙදිනේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ අනිවාර්යෙන් මේක ගලවන්න දාන්න ඕනේ මෙහෙම එළියට. අනිවාර්යයෙන්ම ගලවන්න ඕනේ. ඒක ගලවනකම් සිඟිති පරිපත බෙදිනේ ඔන් කරන්න බෑ. ඒ නිසා අතිශයින් වැදගත් දූල පුතාලා මතක තියාගන්න ඕනේ මේ සිඟිති පරිපත බෙදිනයක් අපේ පරිපතේ වයර් ගිනි ගන්න එක වළක්වනවා. එහෙනම් හොඳින් බලුවොත් මෙයාගේ කාර්යභාරය මේ සිඟිති පරිපත බෙදිනේගේ කාර්යභාරය මොනවාද කියලා ඔබට මම අවස්ථා තුනකින් පෙන්නනවා. 1. මෙතින් විවිධුම් පෙට්ටිය තුල එක් එක් පරිපතයට විදුලිය සපයන මේ MCB නැත්නම් සිඟිති පරිපත බින්දනක අපට දකින්න පුළුවන්කම තියෙනවා. 2. මෙයා මගින්
අර નિયમિત ධාරාවට වඩා වැඩි ධාරාවක් ඒ ගෘහ පරිපථයට ඇතුල් වෙන්න ගියොත් මෙයා ස්වයංක්‍රීයව බිඳ වැටිලා ඒක පල්ලෙහාට වැහලා ස්විච් එක පල්ලෙහාට වැහලා ස්වයංක්‍රීයව පල්ලෙහාට ගිහින් ඒ පරිපථය විසන්ධි කිරීම කරනවා. 3 මෙයාගේ මුළු නිවසේම අන්න හොඳ අවස්ථාවක්. දැන් මෙයා ඕෆ් වුණා කියලා සමස්ත නිවසේම විදුලිය විසන්ධි වෙන්නේ නැහැ. වෙන්නේ ඒ අදාළ පරිපථය විතරයි. උදාහරණයකට ඔබ අර කලින් දැක්ක ෆෝන් charge එකක් හරි මොකක් හරි ගහලා තියෙන තැන පරිපථය ඕෆ් වෙනවා. අනිත් ගෙදර තියෙන අනිත් පරිපථ සියල්ලම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සිඟිති පරිපථ බිඳින එකකින් කරන්නේ ඒ අදාළ පරිපථය විසන්ධි කරන එක විතරයි. දැන් අපි බැලුවොත් මේ පාරිභෝගිකයේ තියෙන මේ සිඟිති පරිපථ බිඳිනෙන් අපි නොදන්නා තව දෙයක් තියෙනවා. දැන් ඔබට පේන ඇති මේ පුද්ගලයාට විදුලි සැර වදිනවා. හැබැයි මෙයාට විදුලි සැර වැදුනට සිඟිති පරිපථ බිඳිනේ ඔෆ් වෙන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරන්න ඒතර ප්‍රශ්නයක් එනවනේ හිතට. දුලපතලට ප්‍රශ්නයක් එනවා. සර් ඒතකොට මෙයාට කරන්ට් එක වැදුනහම එයා කරන්ට් එක වැදිලා එයාගේ ජීවිතක්ෂයටපත් වෙනවද? නැහනේ. ඒකට කෙනෙක් ගෙදර ඉන්නවා. කවුද? ඒ RCCB එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අදත් කතා කරන ට්‍රිප් ස්විච් එක මෙයාට වදිනට එයා ඔෆ් වෙනවා. ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙනවා. හැබැයි MCB ඔෆ් වෙන්නේ නැහැ. මේක විශේෂ අවස්ථාවක් විභාගෙදී ඔබට. මොකද්ද? පුද්ගලයෙකුට විදුලි සැර වැදුනා කියලා සිඟිති පරිපථ බෙදින එක ඔෆ් වෙන්නේ නැහැ. එතකොට කවුද ඔෆ් වෙන්නේ? ඔෆ් වෙන්නේ RCCB නැත්නම් ශේෂ ධාරා පරිපථ බෙදිනේ තමයි ඔෆ් වෙන්නේ. ඒ නිසා සිඟිති පරිපථ බෙදින මොනකටද තියෙන්නේ කියලා අහුවොත් පරිපථයක් ඕනියට වඩා රත් වෙනකොට ඒකේ වයර් ගිනි ගන්න පුළුවන්. ඔබ දැක්ක දැන්. ඒ ගිනි ගන්න වයර් ගිනි ගන්න එක තමයි නවත්තන්නේ MCB. ඒ නිසා අතිශයින් වැදගත් ඒ පරිපථයට ගැලපෙන විදිහට මේවා ඒ පරිපථයට ඇතුළත් කරලා තබා ගැනීම. එතකොට අපි දැන් මේ කතා කළ ගමනේ පිළිවෙල ගත්තොත් ඔබට මතකයි මේ පාරිභෝගික ඒකකය තුළ අන්තර්ගත වෙච්ච දේවල් වලින් අපි මුලින්ම කතා කළේ වෙන්කරණය. එතනින් පස්සේ අපි ශේෂ ධාරා පරිපථ බෙදිනය. එතනින් පස්සේ ඔය අපි කතා කරන MCB කියන ඒ කියන්නේ සිඟිති පරිපථ බෙදිනක කතා කළේ. එතන මේවා අපිව ගෘහ පරිපථයේ අපට සපෝට් කරනවා. ඒ කියන්නේ අපිට විවිධ දේවල් ක්‍රියාත්මක කරන්න ආධාර කරන ශක්තිය සපයනවා වගේම අපිව ආරක්ෂා කරන්න භාවිතා කිරීමක් වෙනවා. එහෙනම් අපිව නිරන්තරයෙන් ආරක්ෂා කරනවා. ඒ නිසා ගෘහ පරිපථයක් ගැන කතා කරද්දී මේ ගෘහ පරිපථයේ සමස්ත ක්‍රියාදාමය ඉටු වෙනකොට ඒ ක්‍රියාදාමයේදී අපව ආරක්ෂා කරන උපාංග ලෙස මේ සියලු උපාංග අපට ගෘහ පරිපථයක අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ උපාංගවල ක්‍රියාකාරීත්වය පොඩි සමරයිස් කිරීමක් කළොත් මතක් කිරීමක් කළොත් ඔබ සියලු දෙනාට මම හිතනවා ඒක වඩාත් පහසු වෙයි කියන එක. ඒ නිසා අපි බලමු මේ උපාංගවල ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන්ද සිදු වෙන්නේ කියන එක. දැන් මේ උපකරණය මතක් කරන්න මොකද්ද කියලා? ඔව් පුතාලා දුලට මතක ඇති මේ උපකරණය අපි හඳුන්වා දෙනවා මොකද්ද? මතකද? කියන්න බෑ. ඔව් මේකට අපි කියනවා වෙන්කරණය. අයිසොලේටර් කියලා පාවිච්චි කරනවා. ඒක මොන ස්විච් එකක්ද? ද්විද්‍රව ස්විච් එකක්. ද්විද්‍රවයි කියන්නේ මොකද්ද? ඒකට සම්බන්ධ වෙනවා සජීව සහ උදාසීන කියන රැහැන්. දෙකම සම්බන්ධ වීම වෙනවා. එතකොට ඒකේ එළියට යන්නෙත් ඒ සජීව සහ උදාසීන රැහැන් එළියට යාම සිදු වෙනවා. ඊළඟට මෙයාගෙන් පස්සේ කවුද එන්නේ? ඔව් මෙයාගෙන් පස්සේ අපට එනවා මේ උපකරණය. මේකට අපි කියන සාමාන්‍ය නම ට්‍රිප් ස්විච් එක. අද කියන්නේ ශේෂ ධාරා පරිපථ බිඳිනය. එතකොට මෙයාටත් සම්බන්ධ වෙනවා වයස් දෙකම. මොනවාද වයස් දෙක? සජීව වෛරයයි උදාසීන වෛරයයි. මොකද්ද සජීව වෛරයේ වර්ණය? ඔව් මතකද? දුඹුරු. උදාසීන වෛරය නිල් පාටයි. එතකොට මේ වයස් දෙකම මේකට සම්බන්ධ වෙනවා. එහෙනම් මේකත් ද්විද්‍රව ස්විච් එක. එතකොට මෙයාගේ තියෙන විශේෂත්වය මොකද්ද? ඔව් මෙයාගේ තියෙනවා ස්වයංක්‍රීයව විසන්ධි වීමේ හැකියාව. ඒ කියන්නේ මෙහෙම උඩට තියෙන ස්විචය නිවෙස් පරිපථයේ අපට විදුලිය වදින්න ගියොත් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගෘහ පරිපථයක අපි භාවිතා කරන උපකරණයකට විදුලිය වදින්න ගියොත් ඒ ඕනෑම වෙලාවකදී මෙයාව පල්ලෙහාට වැටෙන්න පුළුවන්. එතකොට අපිට මෙයා උඩහට උස්සන්න පුළුවන් මෙහෙම. එතකොට ආයි පල්ලෙහාට වැටෙනවා කියන්නේ ඒ පරිපථයේ මොන හරි ප්‍රශ්නයක්. එතකොට අපිට තියෙන්නේ ඒ උපකරණය විසන්ධි කරන්න ඕනේ. එහෙනම් මෙයා තමයි කවුද මේ? RCCB කෙටින් කියන්න පුළුවන් ඔබට. ඒක කියන ශේෂ ධාරා පරිපථ බෙදින. මෙයා තමයි නිවසක පවතින ප්‍රධානතම ආරක්ෂක උපාංගය. ඒක අතිශයින් වැදගත්. ප්‍රධානම සිකියුරිටි ගාඩ් කියලා කිව්වොත් නිවැරදි. එහෙනම් මෙයා අත්‍යවශ්‍යයි. ඒ නිසා යුතුයකමක් තියෙනවා කියලා මම කිව්වා ඔබට මතක ඇති. මොකද්ද? මේ ශේෂ ධාරා පරිපථ බිඳිනය වැඩ කරනවද නැද්ද කියලා
සතියකට සැරයක් වඩාත්ම හොඳයි දිනපතා බලන්න පුළුවන් නම් දවල් කාලෙදී මේ උඩ තියෙන මෙහෙම මේ ස්විච් එකක් තියෙනවානේ. අපි මේකට කියනවා ටෙස්ට් බටන් කියලා. නැත්නම් පරීක්ෂක බොත්තම. මේ පරීක්ෂක බොත්තම මෙහෙම තද කරපු ගමන් මෙයා පල්ලෙහාට වැටෙන්න ඕනේ. එහෙම වැටෙන්නේ නැත්නම් මේ ශේෂ ධාරා පරිපතනය අක්‍රියයි. එතකොට තියෙන්නේ මේක තිබ්බට වැඩක් නැහැ. ඒ නිසා අපි අපේ පුහුණු කාර්මික මහත්මයෙකු ගෙන්නලා මෙයා ඉවත් කළා 9 එකක් අපි පරිපතයට සවි කරන්න ඕනේ. එහෙනම් මෙයා අතිශයින් වැදගත්. එහෙනම් මේ දෙන්න තමයි පරිපතේ ඔය මුලින්ම ඉන්න දෙන්න විදිහට අපි සලකන්නේ. දැන් මේ දෙන්නගෙන් පස්සේ තමයි අපේ නිවසේ ශාඛා පරිපත වලට ධාරා බෙදා හැරීම කරන අය ඉන්නේ. ඒ ශාඛා පරිපත වලට ධාරා බෙදා හැරීම සඳහා භාවිතා කරන මේ ටික ඔක්කොම අන්තර්ගත වෙන කොටසට අපි කිව්ව නම් මතකද? මොකද්ද කිව්වේ? විබෙදුම් පෙට්ටිය. විබෙදුම් පෙට්ටිය අපි කියනවා dividing board නැත්නම් distributing board. එනිසා ඒ වචන දෙකම dividing board කිව්වත් distributing board කිව්වත් ඒ දෙකේම කෙටි වචනය DB. එහෙනම් අපි සාමාන්‍යයෙන් මේකට DB එක කියලා කියනවා කෙටියෙන්. එහෙනම් distributing board එක නැත්නම් dividing board එක එහෙම නැත්නම් විබෙදුම් පෙට්ටිය එහෙම නැත්නම් බෙදා හැරීමේ පුවරුව ඒ ආදී වූ විවිධාකාර නම් භාවිතා කරනවා. මෙයාට සම්බන්ධ වෙන්නේ මොන වයර් එක විතරද? ඔව් මම කිව්වා වයස් වර්ග තුනක් ඔබට ඉදිරිපත් කළා. ඒ වයස් වර්ග තුනෙන් මේ සජීවී වයරය විතරයි මෙයාට යන්නේ. ඒතර මෙයා පැත්තෙන් පල්ලෙහාට යන්නේත් ඒ සජීවී වයස් විතරයි යන්නේ. ඒ නිසා මෙයා පරිපතවල එක් ශාඛා පරිපතවලට ධාරා බෙදා හැරීම කරනවා. මතකද දූල පුතාලට? පහන් පරිපතයක් බල්බ් සර්කිට් එක කොච්චරද? ඇම්පියර් 6යි. ශ්‍රී ලංකාවේ ඇම්පියර් 6ක සීමාවක් පනවලා තියෙනවා. ඒතර දැන් ඔබ මේ වෙලාවේ මේ මගේ ලෙසන් එක බලනවා ටීවී එකෙන් එහෙම නැත්නම් YouTube එකෙන් මොන හරි වෙලාව බලනකොට ඔබ ෆ්ලග් කරලා තියෙන කම්පියුටර් එහෙම නැත්නම් ටීවී එක අපි යට කියන කෙවෙනි පරිපතය. ඒතර මේ කෙවෙනි පරිපතයකට කියලා හිතන්න මේක තියෙන්නේ. ඒතර කෙවෙනි පරිපතේ මේකේ කොච්චර සීමා කරලා දීලා තියෙනවද? ඇම්පියර් 13යි. එහෙනම් ශ්‍රී ලංකාවේ නිවසකට කෙවෙනි සඳහා ඇම්පියර් 13යි. පහන් සඳහා බල්බ් සඳහා ඇම්පියර් 6යි. එවැනි පරිපත තමයි අගයන් තමයි සීමා කරලා දීලා තියෙන්නේ. ඒතර මේ සියලු දෙනා එක්කහුව කළා එකම තැනක අපේ නිවෙස් පරිපතේ සවි කරලා තියෙනවා කියලා දැන් ඔබ දන්නවා. ඒ නිවෙස් පරිපතේ සවි කරලා තියෙන තැන් මෙන්න මේ විදිහට මේ තිදෙනාම එකට සවි කරලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේකට අපි කියනවා පාරිභෝගික ඒකකය. එතකොට නිවසක විදුලි පරිභෝජනයේදී අපිව ආරක්ෂා කරන්නත් අපිට හොඳින් පරිභෝජනය කරන්නත් මේ සියලු දේවල් සපයා පාවිච්චි කරන්න සකස් කරන්න ආරක්ෂාකාරී ලෙස අපට ඒවා ප්‍රයෝජනට ගන්න මේ උපකරණ සියල්ල ඔබට සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් අද පාඩමෙන් ඔබ හඳුනාගත්තේ මේ ගෘහ පරිපතයේ තියෙන ප්‍රධානතම උපාංග පිළිබඳ. ඒතර මේවෙන් පරිපත බෙදෙන්නේ කොහොමද කියන එක. පහන් පරිපතය, ඒ කියන්නේ ආලෝක පරිපතය, ඊගාට කෙවෙනි පරිපතය මේ සියල්ල බෙදී යන්නේ කොහොමද කියන එක අපි ඊළඟ පාඩමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද පාඩම පොඩ්ඩක් ආපහු හොඳින් මතක් කරගන්න. මතක් කරලා අපි ඊළඟ පාඩමෙන් පහන් පරිපතයත් කෙවෙනි පරිපතයත් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අධ්‍යයනය කරලා බලමු. එහෙනම් දූල පුතාලාට අද පාඩම අවබෝධ වෙන්න ඇති. ඔබට මේ පාඩමේ යම් සටහනක් අවශ්‍ය නම් තිරේ දැක්වෙන අංකයට ඔබට පණිවිඩයක් එවලා ඒ සටහන ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.